මෙත් මුදිතා කරුණා බලයෙන් හදවත් ලතෙත් වේවා හදවත් සුවපත් වේවා උතුම් ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශිත ධර්මයේ බලයෙන් මේලොව නිරෝගිමත් වේවා සෞඛ්‍ය සම්පන්න වේවා මේ වකවානුවේ අපේ හදවතේ ගැඹුරුම තැන සටහන් වන බරපතලම ප්‍රාර්ථනාව එය මන්දයත් අද වන විට මුළු ලොවම රෝබියෙන් ඇලලී ගොසින් එදා විශාලා මහනුවර තුන්බිය දුරු කරන්නට බුදුරජාණන් වහන්සේ දේශිත උතුම් රතන සූත්‍රයේ හේතුනා සේම උන්වහන්සේ දේශිත උතුම් සද්ධර්මය අපේ ජීවිතාබෝධය වෙනුවෙන් වෙනදාටත් වඩා වැඩියෙන් ඇවසිවෙන වුවමනා වන කාලවකවානුවකයි ඔබත් මමත් මේ වෙසක් පොහොය සමරමින් සිටින්නේ. වෙනදා වෙසක් පොහෝදින අප සියලු දෙනා වෙහෙර විහාරයන්හි රැස්වෙමින් උතුම් වූ පෙහෙවස් සමාදන් වෙමින් අපි වෙසක් මංගල්‍යයක් ලෙස සැමරුවා. නමුත් මෙවර වෙසක් මංගල්‍යය ලොවැසි සියලුම දෙනා තමන්ගේ නිවසේ සිටමින් නිවසේ ආලින්දේ සිටමින් රූපහිනී නාලිකා ඔස්සේ ධර්මදේශනා ශ්‍රවණය කරමින් කාලය ගත කරන වග අප විශ්වාස කරනවා. ඒ නිසාවෙන්ම ජයමග රූපහිනී නාලිකාවේ අපේ අද උදෑසන සිට වෛශාඛ්‍ය අභිවන්දනා අපේ වෙසක් පෝදා ආගමික විකාශය ඔස්සේ ඔබේ ධර්ම අවබෝධය වෙනුවෙන් ඔබේ ජීවිත අවබෝධ වෙනුවෙන් බොහෝ ධර්ම දේශනා මාලාවක් ඔබට සමීප කරන්නට සමත් වුණා. ඒ ඔස්සේ අපි සූදානම් වෙනවා තවත් වැදගත් වූ ධර්ම දේශනාවක් ඔබේ ජීවිත අවබෝධය වෙනුවෙන් මෙතැන් සිට ඔබට සමීප කරන්නට. මීළඟ ධර්මදේශනාව වෙනුවෙන් සැදැහැතේ විකාශන දායකත්වය ගැන කටයුතු කරනවා ඕස්ට්‍රේලියාවේ පදිංචි අංජලයේ වික්‍රමරත්න නිහාල් වික්‍රමරත්න සහ දූදරුවන් විසින්. ඔවුන්ටද පින් අනුමෝදනා කරමින් ඔවුන්ගේ සැදැහැතේ විකාශන දායකත්වය යටතේ අපට අනුකම්පාවෙන් මේ උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනේ ධර්මදේශනා පවත්වන්නට ඉතාම ගෞරවයෙන් පාද නමස්කාර පූරකව අපි ආරාධනා කරනවා රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති අවසරයි පූජ්‍යපාද තලල්ලේ චන්දකීර්ති අපේ හාමුදුරන් වහන්සේට අවසරයි අපේ හාමුදුරනේ සාදු 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 සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරිමානි භික්ඛවේ පධානානි කතමානි චත්තාරි සංවරප්පදානං පහනප්පදානං භාවනප්පදානං අනුරක්ඛනප්පදානං තී. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, දැන් හැම දිනාම සූදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. වෙසක් පුර පසළොස්වක පොහොය නිමිති කරගෙන ජයමග රූපවාහිනී නාලිකාව ඔබ වෙත තිලින කරනු ලබන සප්ත බෝධ්‍යංග ධර්ම මාතෘකා කරගෙන සිදු කරනු ලබන දේශනා මාලාවේ තවත් ධර්ම දේශනාවක් විලසිනුයි අද මේ දේශනාව මෙලෙසින් පවත්වන්නේ. ජයමග රූපවාහිනී නාලිකාවේ අනුශාසකයාණන් වහන්සේ හැටියට කටයුතු කරන
අපේ පූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ අපට ආරාධනා කර සිටියා මෙම නාලිකාව ඔස්සේ පවත්වනු ලබන දේශනාවක් භාරගෙන එය ඉටු කර දෙන ලෙසට. ඒ අනුව අද ධර්ම දේශනාව සඳහා අපි වැඩම කළේ. මේ වෙනකොට බෝධ්‍යංග ධර්ම අතරින් බෝධ්‍යංග ධර්ම කිහිපයක් පිළිබඳව ඔබ දැනුවත් වෙලා ඇති. එනිසා බෝධ්‍යංග ධර්ම කියන්නේ මොනවද කියන එක අමුතුවෙන් පැහැදිලි කළ යුතු වන්නේ නැහැ. නමුත් දේශනාවට ප්‍රවේශයක් විදිහට අපි ඒ පිළිබඳවත් අපේ අවධානය කෙටියෙන් යොමු කරමු. බෝධ්‍යංග කියන වචනේ හැදිලා තියෙන්නේ බෝධි අංග කියන වචන දෙක එකතු වෙලා. බෝධි කියලා කියන්නේ අවබෝධයට. වෙන මොනවත් අවබෝධයක් නෙවෙයි මෙතන කතා කරන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට. චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව යමෙකුට ඇති අවබෝධයට කියනවා බෝධි කියලා. යම් කිසි කෙනෙක් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තද බෝධිය සාක්ෂාත් කරගත්තද එවන් කෙනාට කියනවා බුද්ධ කියලා. එතකොට ඒ චතුරාර්ය සත්‍ය ධර්මය ගුරුපදේශ රහිතව තමන් විසින්ම අවබෝධ කරගෙන අනිත් අයටත් අවබෝධ වෙන විදිහට කියලා දීමේ හැකියාව යමෙකුට තියෙනවද අන්න එයාට කියනවා සම්මා සම්බුද්ධ කියලා. චතුරාර්ය සත්‍ය ධර්මය තමන් විසින් අවබෝධ කරගනු ලැබුවත් අන් අයට තේරෙන විදිහට කියලා දීමට හැකියාවක් නැති උතුමන් හඳුන්වන්නේ පච්චේක සම්බුද්ධ කියලා. පසේ බුදුහාමුදුරු කියන්නේ ඒ අයට. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න තනිවම හැකියාවක් නොලැබුණත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමකගේ මඟ පෙන්වීම අනුව චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන ඒ අවබෝධ කරගත්ත ධර්මය අන් අයටත් පැහැදිලි වනසේ දේශනා කිරීමේ හැකියාවෙන් යුත් අයට කියන්නේ බුද්ධ හෙවත් අරහන්ත බුද්ධ කියලා. ඒ රහතන් වහන්සේලා. එතකොට මේ බුදු පසේ බුදු මහරහත් කියන ආකාර තුනෙන්ම කරන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න එක. අන්න ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට උපකාර වෙන බෝධියට අවබෝධයට උපකාර වෙන ප්‍රධාන ධර්මතා තියෙනවා 7ක්. ඒ ධර්මතා 7ට නම දීලා තියෙන්නේ සප්ත බෝධ්‍යංග ධර්ම කියලා. සප්ත බොජ්ජංග ධර්ම කියලා පාලියෙන් කියනවා. ඒතර මොනවද මේ සප්ත බෝධ්‍යංග ධර්ම? පළවෙනි එක සති සම්බොජ්ජංගය. දෙවෙනි එක ධම්ම විචය සම්බොජ්ජංගය. 3 විරිය සම්බොජ්ජංගය. 4 පීති සම්බොජ්ජංගය. 5 පස්සද්ධි සම්බොජ්ජංගය. 6 සමාධි සම්බොජ්ජංගය. 7 උපේක්ඛා සම්බොජ්ජංගය. මෙන්න මේ කියන 7 තමයි සප්තබෝධ්‍යංග ධර්ම කියලා කියන්නේ. ඒතර අද අපට මාතෘකාව වශයෙන් ලැබිලා තියෙන මේ කියන 7 අතුරෙන් විරිය සම්බොජ්ජංගය පිළිබඳවයි. අවබෝධයට උපකාර වෙන වීර්ය පිළිබඳවයි අද අපි කතා කරන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ නෛර්යානික වූ ශ්‍රී සද්ධර්මය සංක්ෂිප්ත වශයෙන් ගත්තොත් ගොනු කරලා තියෙනවා ප්‍රධාන කොටස් 37කට. ඒ කොටස් 37ට කියනවා බෝධිපාක්ෂික ධර්ම 37 කියලා. සත්තිස් බෝධිපාක්ෂික ධර්ම.
මොනවද මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ? ඒ තුල තියෙනවා සතර සතිපට්ඨානය තියෙනවා. සතර සම්‍යක් ප්‍රධාන වීරය තියෙනවා. සතර රිද්ධිපාද තියෙනවා. ඊට පස්සේ පංච ඉන්ද්‍රිය, පංච බල එහෙම තියෙනවා. ඊට පස්සේ සප්ත බෝධ්‍යාංග ධර්ම තියෙනවා. ඊළඟට ආර්ය අෂ්ටාංගික මාර්ගය තියෙනවා. මෙන්න මේ කියන බෝධිපාක්ෂික ධර්ම හැම වර්ගයකම තියෙන ප්‍රධානම ලක්ෂණයක් තමයි වීරය කියලා කියන්නේ. සතර සතිපට්ඨානය තුලත් වීරය ගැන කියවෙනවා. දැන් අපි දන්නවනේ සතර සතිපට්ඨානය තමයි කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන්නේ. ඒ විදිහට අනුපස්සනාවන් කළ යුතු ආකාරය සඳහන් කරනවා ධර්මෙහි ආතාපි සම්පජානෝ සතිමා කියන වචන තුනේ. ඒතර අනුපස්සනාවේ ප්‍රධාන දෙයක් තමයි ආතාපි කියලා කියන්නේ. ආතාපි කියන්නේ මොකද? කෙලස් තවන වීරයෙන් යුතුව කටයුතු කිරීම. එහෙනම් ඔන්න සතර සතිපට්ඨානය තුනත් වීරය ගැන කතා වෙනවා. ඊළඟට සතර සම්‍යක් ප්‍රධාන වීරය තුල සම්පූර්ණ වශයෙන්ම වීර වර්ග හතරක් ගැන මේ ශාසනයේ සත්‍ය අවබෝධයට උපකාර වෙන වීර වර්ග හතරක් ගැන ඍජුවම කතා වෙනවා. ඊළඟට සතර රිද්ධිපාද තියෙනවනේ. සතර රිද්ධිපාදවලත් විරිය ඉද්ධිපාදේ කියලා එකක් තියෙනවා. ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියන හතර තුල විරිය කියලා කියන්නේ එක ලක්ෂණයක්. එතකොට එතනත් වීරය ගැන කතා වෙනවා. එතන පංච ඉන්ද්‍රිය ධර්ම තියෙනවනේ. සද්ධින්ද්‍රිය, විරින්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්චේන්ද්‍රිය කියලා. එතනත් විරියේන්ද්‍රිය ගැන කතා වෙනවා. වීරය ගැන කතා කරනවා ඉන්ද්‍රිය ධර්මයක් විදියට. ඊට පස්සේ බල ධර්මයක් විදිහට කතා වෙනවා බල විග්‍රහයේදී. ඒ තමයි සද්ධා බලය, විරිය බලය, සති බලය, සමාධි බලය, ප්‍රඥා බලය කියන තැන්වල එතනත් විරිය ගැන කතා වෙනවා බල ධර්මයක් විදියට. ඊට පස්සේ බෝධ්‍යංග ධර්මයක් විදිහට විරිය සම්බොජ්ජංගයේදී කතා වෙනවා. ඊළඟට මාර්ගාංගයක් විදිහට සම්මා වායාමය කියන එක යටතේ කතා වෙන්නේ මේ වීරය ගැනම තමයි. එතකොට ඔබට පැහැදිලි වෙනවා මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම හැම කොට්ඨාශයකම වීරය කියන මේ චෛතසිකයට, වීරය කියන්නේ එක්තරා විදිහකින් ගත්තොත් සිතවිල්ලක්, චෛතසිකයක්. මෙන්න මේ චෛතසික ස්වභාවයට මොන තරම්නම් තැනක් ලබා දීලා තියනවද කියන එක. ඒ කියන්නේ වීරය නැති කෙනෙකුට මේ නිවන් මාගේ ඉදිරියට ගමන් කරන්න බෑ. නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගන්න බෑ. බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේදී සඳහන් කළ තිබෙනවා මේ පධානියංග කියලා කාරණාවක්. පධානියංග කියලා කියන්නේ පධානිය කියලා කියන්නේ එතන අවබෝධයට. එහෙම නැත්නම් නිර්වාණ ධර්මයට කියනවා. නිර්වාණ ධර්මය සාක්ෂාත් කර ගැනීම සඳහා උපකාර වෙන හේතු කාරණා වෙන කාරණා පහක් තිබිය යුතුයි කියලා බුදු පියාණන් වහන්සේ අවධානය කරනවා. තවත් විදිහකින් කියනවා නම් නිවන කියලා කියන්නේ එක්තරා විදිහක තත්වයක් නම් අන්න ඒ තත්වය ලබා ගැනීමට තිබිය යුතු සුදුසුකම් පහක්. qualifications පහක්. ඒ පහෙන් qualified වුණොත් විතරයි නිවන සාක්ෂාත් කරන්න පුළුවන්. ඒතර නිවන් දකින්න කැමති කෙනා ඉස්සෙල්ලාම සම්පූර්ණ කරගත යුතු කාරණා හැටියට එතෙන්දී අවධාරණය කරන පළමුවෙන්ම නිවන් දකින්න කැමති එක්කෙනා ළඟ තියෙන්න ඕන බලවත් වූ ශ්‍රද්ධාවක්. පළවෙනි කාරණය බලවත් වූ ශ්‍රද්ධාවක් තියෙන්න ඕන. දෙවැනි කාරණාව තමයි නිවන් දකින්න කැමති කෙනා ළඟ තිබිය යුතු ඒ නිරෝගී භාවය. කායික මානසික නිරෝගී භාවය අතිශයින්ම වැදගත් වෙනවා. ලෙඩ රෝග බහුල වෙලා හිටියොත් එයාට මේ නිවන් මාගේ දිගට ගමන් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒතොර නිරෝගී භාවයත් අතිශයින් වැදගත් සාධකයක් නිවන් දකින්න.
ඊළඟට තුන්වෙනි කාරණාව හැටියට සඳහන් කරලා තිබෙනවා අවංක භාවය. තමන්ට වංක නම් කවදාවත් මේ නිවන් මාගේ ඉදිරියට යන්න බෑ. මොකද පින්වත්නි නිවන කියලා කියන්නේ මනස හා කරනු ලබන ගනුදෙනුවක්නේ. එතකොට හරියටම බැලුවොත් අපේ මනස පිළිබඳව පූර්ණ අවබෝධයක් තියෙන්නේ අපිටනේ. දැන් බුදු පියාණන් වහන්සේ වැඩ සිටියේ සමයක නම් උන්වහන්සේට තිබුණ අනිත් ශ්‍රාවකයන්ට නොමැති සුවිශේෂ ඥාන තුලින් අපි දිහා බලන්න තිබුණා. දැන් අපි දන්නවනේ බුදු පියාණන් වහන්සේට පමණක් අනන්‍ය වූ ඥාන හයක් තිබුණනේ. ෂඩ් අසාධාරණ ඥාන කියලා. ඒ ඥාන හය අතරේ එකක් තියෙනවා ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය කියලා. අනිත් අයගේ ඔය මේ කියන සද්ධාදී ඉන්ද්‍රිය ධර්ම මොන මට්ටමට දිනු වෙලා තියෙනවද කියලා දකින්න පුළුවන් හැකියාව. ඊළඟට තවත් ඥානයක් තියෙනවා ආසයානුසය ඥානය කියලා. ආසයානුසය කියලා කියන්නේ ඔවුනොවුන්ගේ සිත්වල තියෙන තැම්පත් වෙලා තියෙන චෛතසික කෙලෙස් සහ අදහස් සහ යට ගැහිච්ච කෙලෙස් කියන එක තමයි මේ ආසයානුසය කියලා කියන්නේ. අන්න ඒ ස්වභාවයත් බුදුරජාණන් වහන්සේට හොඳට තේරුම් ගන්න පුළුවන්. එතකොට දැන් සාමාන්‍ය කෙනෙකුට ගුරුවරයෙකුට භාවනා ගුරුවරයෙකුට හෝ දේශකයෙකුට ශ්‍රාවකයන්ගේ හිතේ ස්වභාවය පිළිබඳව අවබෝධයක් නැහැනේ. ඒතර කවුරු හරි ඔබ හිතන්න ඔබ භාවනාවට යනවා නම් ඔබේ හිත ගැන ඔබට භාවනාව කියලා දෙන ගුරුවරයා නියමාකාරයෙන් තත්වාකාරයෙන් දන්නේ නැහැ. එහෙමනම් මොකද කරන්න ඕන? එහෙමනම් ඔබ ඔබට අවංක වෙන්න ඕන. උන්වහන්සේට විවෘත වෙන්න ඕන. උන්වහන්සේට කියන්න ඕන අනේ අපේ හාමුදුරනේ මට හරියට කේන්ති යනවා. පොඩ්ඩ බැරි වෙන ගමන් මට හරියට පැටලෙන්න හිතෙනවා, ගහ ගන්න, රණ්ඩු වෙන්න හිතෙනවා, මනින්න හිතෙනවා. මට අසාධාරණකම් අල්ලන්නේ නැහැ. ඔය ආදි වශයෙන් තමන්ගේ තියෙන අර පටිඝ චෛතසිකයේ ස්වභාවය විවෘත කරලා කියන්න ඕන. ඒ වගේම මට හරියට එක එක ඒවට ආසාවල් ඇති රාගය තියෙනවා. ඒ වාගේ මගේ හිත හරියට මානෙන් වැහිලා තියෙන. ඔය ආදි වශයෙන් කිව්වහම අන්න හාමුදුරුවෝ දන්නවා එහෙනම් මෙන්න මෙයාට ගැළපෙන භාවනාව මේකයි. මෙන්න මේ මග තමයි මෙයා යවන්න ඕන කියලා. එතකොට එහෙම කරන්න පුළුවන්කම තියෙන්නේ අර ශ්‍රාවකයාගේ අවංක භාවයත් එක්ක. දැන් හිතන්න ඔබ කිසියම් ලෙඩක් හැදිලා වෛද්‍යවරයෙක් ළඟට යනවා. වෛද්‍යවරයා ගාවට යන්නම ලෙඩේ හොඳ කරගන්නනේ. ඒ විශ්වාසයත් ඇතිව. එතකොට ඔබ වෛද්‍යවරයාට අවංක විය යුතු නැද්ද? වෛද්‍යවරයාට බොරු කරන්න බෑ. ඔබ ඔබට අවංක වෙනවා වගේම වෛද්‍යවරයා රවට්ටන්නත් බෑ. ඒ නිසා අවංකව ඔබ ඔබට තියෙන අසනීපකම් පිළිගන්න මේ ලෙඩ මට තියෙනවා කියලා. එතකොට මේ අපිට තියෙන ලෙඩේ එසේ මෙසේ ලෙඩක් නෙමෙයි, කායික ලෙඩ නෙමෙයි, මානසික ලෙඩක්නේ. සමහර මානසික ලෙඩ තියෙනවා ලෙඩේ හැදුනත් අපි පිළිගන්නේ මං ලෙඩ වෙලයි කියලා. ලෙඩේට බෙහෙත් කරන අයට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා ඒ අයට උපදෙස් දෙනවා මිසක් Tamanට ලෙඩක් තියෙන බව පිළිගන්නේ. ඔන්න ඔය වගේම තමයි සාමාන්‍ය පුහුදුන් අය. එතකොට එයා Taman මේ වාගේ කෙලෙස් සහිත පුද්ගලෙක් කියලා පිළිගන්නේ නැති තාක්කල් එයාට එයාගේ මානසික සුවය සලස ගන්න බැරි වෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ කර නිවන් සුවය සාක්ෂාත් කරගන්න බැරි වෙනවා. ඒ නිසා අවංක වීම ඉතාම වැදගත්. ඊළඟ කාරණාව තමයි මේ නිවන් දකින්නට අවශ්‍ය කරන මේ ක්වොලිෆිකේෂන්ස් මේ කියන්නේ එක පැත්තකින් තිබිය යුතු. ඊළඟ කාරණාව තමයි වීරය තියෙන්න ඕන. ඒ වීරය අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උපසම්පදාය කියලා වචනකින් විස්තර කරන අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම සඳහා කුසල ධර්මයන් වැඩි දියුණු කර ගැනීම සඳහා තියෙන්න ඕන වීරයක්. තාමවා කියන දැඩි වූ වීරයක් තියෙනවා. දල්හ පරක්කම කියලා වචනයක් පාවිච්චි කරනවා. දැඩි පරාක්‍රමයකින් යුක්තකමක් තියෙන්න ඕන. ඊළඟට තව ඊටාම ලස්සන වචනයක් තියෙනවා හඳුන්වන අනික්ඛිත දුර කියලා වචනයක්. නික්ඛිත කියලා කියන්නේ බැහැර කරන ලද පැත්තකින් තියන ලද කියන. අනික්ඛිත දුර කියන්නේ බැහැර කරන නැති පැත්තකින් නොතිබූ බර ඇතිව ඉන්න ඕනේ. ඒ කියන්නේ බර කරේ තියා ගන්න ඕන. දැන් බර කරට ගන්නවා කියලා වචනයක් අපි සාමාන්‍ය කියන්නේ. ඒ මොකද්ද? බර කරට ගන්නවා කියලා කියන්නේ වගකීම් සහිත වෙනවා කියන එකයි.
එතකොට මට වගකීමක් තියෙනවා. මොකද්ද වගකීම? මා බලාපොරොත්තු වෙනේ විමුක්ති සුවය සාක්ෂාත් කරගන්නා තුරාවට ඒ ඉලක්කය කරා ගමන් කරනවා අතරමඟදී හැරෙන්නේ නැතුව ආපස්සට කැරකෙන්නේ නැතුව මම ඉදිරියටම යනවා කියන ඒ හැඟීම තියෙන්න ඕන. ඉතින් අන්න ඒ වාගේ වීරයක් තියෙනවා. ඊළඟ කාරණාව තමයි ප්‍රඥාව තියෙන්න ඕන. එතකොට මෙන්න මේ කියන කාරණා ටික කවුරු හරි කෙනෙක් තුල තියෙනවා නම් ඒක ප්‍රධානියන්ගේ හැටියට සඳහන් වෙනවා. දැන් මට උවමනා වුණේ එතනදිත් මේ වීරය පිළිබඳව අවධාරණය කරලා තියෙනවා. එතකොට පින්වත්නි විරිය සම්බොජ්ජංගය ගැන සඳහන් කරනකොට අවබෝධයට උපකාර වෙන වීරය කියලා කියන්නේ මොකක්ද? ඒ අන් කිසිවක් නෙවෙයි සතර සම්‍යක් ප්‍රධාන වීරයම තමයි. සතර කියන්නේ හතරටනේ. සම්‍යක් කියන්නේ මොකද්ද? සම්‍යක් කියලා කියන්නේ යහපත් හොඳ කියන එකයි. වීරය කියන්නේ වීරය. යහපත් වූ වීරයන් හතරක් තියෙනවා නිවන සාක්ෂාත් කර ගැනීමට උපකාර වෙන. අන්න ඒ වීරයන් හොඳින් ප්‍රගුණ කරන කෙනාට පුළුවන්කම ලැබෙනවා නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගෙන. එහෙම නැත්නම් බෝධ්‍යංග ධර්ම දියුණු කරගෙන අවබෝධයට පත්වෙන්න හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ කියන බෝධ්‍යංග ධර්ම අතරේ විරිය සම්බොජ්ජංගය කියන එක විස්තර කරලා තියෙන්නේ කොහොමද කියලා අපි බලමු. සතර සම්‍යක් ප්‍රධාන වීරය යනු කුමක්ද? අපි සරලව මතක තියාගන්න සිංහලෙන් මෙහෙම හිතමු. පළවෙනි එක තමයි සතර සම්‍යක් ප්‍රධාන වීරයන් අතරේ නූපන් අකුසල් නූපදවා සිටීම සඳහා උත්සාහවත් වීම, වෑයම් කිරීම. ඒ පළවෙනි එක. දෙක, උපන් අකුසල් ප්‍රහාණය කිරීම සඳහා වෑයම් කිරීම, උත්සාහවත් වීම. තුන, නූපන් කුසල් උපදවා ගැනීම සඳහා උත්සාහවත් වීම. හතර, උපන් කුසල් වැඩි දියුණු කර ගැනීම සඳහා උත්සාහවත් වීම. මෙන්න මේ උත්සාහයන් හතරට, මේ කරන වෑයම් හතරට, මේ කියන වීරයන් හතරට තමයි සතර සම්‍යක් ප්‍රධාන වීරය කියන්නේ. එතකොට දැන් අපි මේක පාලියෙන් සඳහන් කරලා තියෙන්නේ කොහොමද කියලාත් කල්පනා කරලා බැලීම වැදගත් වෙනවා. කොහොමද පාලියෙන් මේ ගැන සඳහන් කරලා තියෙන්නේ? අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති කියලා සඳහන් කරනවා. ඒ පළවෙනි එක නූපන් අකුසල් නූපදවා ගැනීම සඳහා වෑයම් කිරීම. ඊළඟට uppannānaṁ පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. උපන් පාපක ලාමක අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්න වෑයම් කරන එක. ඊළඟට තුන්වෙනි එක අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. නූපන් කුසල් උපදවා ගැනීම සඳහා වෑයම් කරේ. ඊට පස්සේ හතරවෙනි එක uppannānaṁ කුසලානං ධම්මානං භීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. එතකොට උපන් කුසල් ධර්මයන් වැඩි දියුණු කරගන්න භීයෝ භාවාය වේපුල්ලාය විපුලත්වයට පත් කර ගැනීම සඳහා භාවනාය පාරිපූර්යා වැඩි දියුණු කිරීමෙන් පරිපූර්ණත්වයට පත් කර ගැනීම සඳහා කරනු ලබන වෑයම. මෙන්න මේක තමයි සතර සම්‍යක් ප්‍රධාන වීරය කියලා කියන්නේ. එතකොට විවිධ සූත්‍ර දේශනාවලදී පින්වත්නි බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කියන වීරය හතර තවත් නම් හතරකින් හඳුන්වලා තියෙනවා. පළවෙනි වීරය නූපන් අකුසල් නූපදවාගෙන සිටීමට වෑයම් කරන එකනේ. ඒකට කියන්නේ සංවරප්පදානය කියලා. ඔන්න තනි නමකින් ඒ වීරය හඳුන්වන හැටි.
දෙවනි වීරය උපන් අකුසල් ප්‍රහාණය කිරීම සඳහා වෑයම් කරන එකනේ. ඒකට කියන්නේ පහනප්පදාන කියලා. ප්‍රහාණය කරන්න කරන උත්සාහය. ඊළඟට තුන්වෙනි වීරිය නූපන් කුසල් උපදවා ගන්න කරනු ලබන උත්සාහයනේ. ඒකට කියන්නේ භාවනප්පදානය කියලා. ඊට පස්සේ හතරවෙනි වීරිය උපන් කුසල් වැඩි දියුණු කර ගැනීම සඳහා කරන ලබන උත්සාහයනේ. එතකොට උපන් කුසල් පිරිහෙන්නට නොදී ඒ මට්ටමින් රැකගෙන වැඩි දියුණු කරගන්න කරන උත්සාහය. ඒකට කියන්නේ අනුරක්ඛනප්පදාන කියලා. ඔන්න එතකොට වීරයන් හතරක් නම් හතරකින් හඳුන්වනවා. තනි නම් හතරකින්. මොකද්ද පළවෙනි නම? පළවෙනි එකට කියනවා සංවරප්පදාන. දෙවෙනි එකට කියනවා පහනප්පදාන. තුන්වෙනි එකට කියනවා භාවනප්පදාන. හතරවෙනි එකට කියනවා අනුරක්ඛනප්පදාන කියලා. එතකොට මෙන්න මේ කියන ප්‍රධාන වීරය හතරම ප්‍රධාන වීරය කියලා අපි සඳහන් කරා නිවන පිණිස උපකාර වන වීරය. ඒ වීරය හතර නිවන් මගේ අත්‍යවශ්‍ය අංගයක්. ඒතර දැන් සාමාන්‍ය කෙනෙක් අපි දන්නවා ලෞකික විෂයන් සඳහාත් වීරය කරනවා. නේ දැන් ගොවියෙක් බලන්න කුඹුරක් කරන ගොවියෙක් ඒ කුඹුර අස්වද්දන්න මොනතරම් වීරයක් කරනවද? නේද? වෙහෙසිලා උදේ පාන්දරින් නැගිටලා කුඹුරට ගිහිල්ලා කුඹුරු කොටලා ඊළඟට සීසාලා අස්වද්දලා ඊට පස්සේ ගොයන් කපලා පිදුරු වී පාගලා ඊට පස්සේ අවශ්‍ය කරන ඒවා අරගෙන වී කොටලා හාල් ටික ගන්න කොච්චර වෙහෙසක් කරනවද කියලා බලන්න. ඒකත් එක්තරා වීරයක් නේද? එහෙම වීරයක් නැත්නම් එයාට ඒ හාල් ටික ගන්න හම්බෙන්නේ නැහැ. ඒතර සාමාන්‍යයෙන් ඔය රස්සාවක් කරන කෙනෙක් හිතමු අපි සාමාන්‍ය AC කාමරවල බොහොම සැපට ඉන්නවා කියලා හිතන අය වුණත් ඒ තත්වයට එන්න මොනතරම් වීරයක් කැපකිරීමක් කරන්නේ නැද්ද? ඉගෙන ගන්න කාලේ නිදි වරාගෙන වෙහෙසිල මහන්සි වෙලා කොච්චර පාඩම් කරන්නේ නැද්ද? එහෙම කරලා පාඩම් කරලා විභාග ලියලා ඊට පස්සේ විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා අදාළ උපාධි ලබාගෙන ඒ කාලෙදිත් හරියට පීඩා විඳලා හරි හමන් ආහාරයක් කෑමක් විවේකයක් නැතුව ඉඳලා කොච්චර කැපකිරීමක් කරලා වෙන්නේ නැද්ද ඔය තත්වෙට එන්නේ නැත්තේ. ඒතර එතනත් මොකද තියෙන්නේ? එතනත් වීරයක් තියෙනවා. දැන් ඔය වාගේ වීරයන් කොච්චරනම් තිබ්බද? දැන් අපි දන්නවනේ අපේ මහබෝසතාණන් වහන්සේ ලෞතුරා බුද්ධත්වයේ පිණිස 6 අවුරුද්දක් තිස්සේම කිසියම් දුෂ්කර ක්‍රියාවක් කළා නේ. එතනත් මහ වීරයක් කැපකිරීමක් නේ තිබුණේ. එතකොට දැන් ඒ වාගේ වීරයන් තුලිනුත් නිවන් දකින්න පුළුවන්ද? ඒ වීරය මොන වගේ වීර? ඒවා ලෞකික වීරයන්. එහෙම නැත්නම් නොමග ගිය වීරයන්. දැන් නොමගට යොමු වෙච්ච වීරයක් පදනම් කරගෙන සුමගක ඉලක්කයක් සාක්ෂාත් කරගන්න බැරි බව ඔබ තේරුම් ගන්න ඕන. ඒ නිසා මෙතනදි මේ විරිය සම්බොජ්ජංගයේදී අදහස් කරන්නේම කෙලෙස් තවන වීරයක් ගැනයි. බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වලදී සූත්‍ර දේශනාවලදී අවධාරණය කරලා තියෙන වචන කිහිපයක් තියෙන මේ විශේෂයෙන්ම බෝධ්‍යංග ධර්ම සම්බන්ධයෙන් උනත්. ඒ මොනවාද? විවේක නිස්සිතං විරාග නිස්සිතං වොස්සග්ග පරිණාමින් ආදී වශයෙන් සඳහන් කරනවා. ඒ කරන ලබන වීරය තුල කෙලෙස් රැඳෙන්න, කෙලෙස්ුන්ගෙන් ඈත් වෙච්ච වීරයක් වෙන්න ඕන. එතකොට කෙලෙස් විවේකය කියලා කියන්නේ කෙලෙස් නැති ස්වභාවයකින් යුක්ත වීරයක් කියන එකයි. විරාග නිස්සිතං රාගයෙන් තොර වූ වීරයක් වෙන්න ඕන. එතන රාගයෙන් තොර වූ කියන එකෙන් අදහස් කරන්නේ ද්වේෂයෙන් තොර වෙන්න ඕන. මෝහයෙන් තොර වෙන්න, කෙලෙසුන්ගෙන් තොර වූ වීරයක් වෙන්න ඕන කියන්නේ ඒකයි. නිරෝධ නිස්සිතං ඒ කෙලෙස් නිරුද්ධ කරගත්ත විවේකයක් වෙන්න ඕන. ඒ තුල ඇති කරගත්ත වීරයක් වෙන්න ඕන. දැන් සමහරු වීරය කරනවා ගැටි ගැටි තරහෙනුත්. දැන් උදාහරණයකට ගත්තොත් මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීම සම්බන්ධයෙන් ගත්තත් සමහරු වීරයක් තියනවා.
ඒ වීරය අතරතුර කේන්ති ගන්නවා. දැන් උදාහරණයකට ගත්තොත් සමහරු සිල් රකින්න හරියට වීරය කරනවා. දැන් ඔය සීල් රකින්න වීරය කරන අතරේදී කවුරු හරි කෙනෙක් තමන්ගේ සීලයට බාධා වෙන විදියට කිසියම් කටයුත්තක් කරන්න පෙළඹුණොත් අපි හිතමු භාවනා කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගුවන් විදුලිය හෝ රූපවාහිනිය යොදාගෙන බණක් අහන කෙනෙක් කියලා හිතන්න. දැන් ගෙදර ඒ අහන වෙලාවේ කවුරු හරි ගෙදර ඉන්න පොඩි ළමෙක් ටීවී channel එක මාරු කළොත්, එහෙම නැත්නම් කම්පියුටර් එක on කරගෙන වෙනත් මොකක් හරි ගේම් එකක් ප්ලේ කරන්න ගත්තොත් මොකද වෙන්නේ? මම මෙච්චර වීරයෙන් මේ කෙලෙස් අඩු කරගන්න මේ සීල භාවනාවට නැඹුරු වෙලා ඉන්න මේ ළමයා ඇවිල්ලා කෑ ගහනවනේ කියලා සමහර වෙලාවට අන්න ඒ වීරය පදනම් කරගෙන පටිඝෙම ඇවිස්සෙන්න පුළුවන්. Tamanට වීරයක් තියෙන බව ඇත්තයි ඒ කුසලයේ කරා. නමුත් එතකොට වීරය තිබිය යුත්තේ බණ ඇසීමටම නෙවෙයි. වීරය තිබිය යුත්තේ භාවනා කිරීමටම නෙවෙයි. ඒවට වීරය අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. දැන් ඒ බණ අහනවා භාවනා කරනවා කියලා කියන්නේ එක අතකින් බැලුවාම නූපන් කුසල් උපදවා ගනු ලබන වීරයක් නේද? එහෙම නැත්නම් උපන් කුසල් වැඩි කර ගනු ලබන වීරයක් නේ එතන තියෙන්නේ හරියට බැලුවොත්. දැන් ඔබ බණක් අහනවා. ඒ බණ ඇසීම තුළ ඔබට මෙතෙක් කල් නොඇසූ ධර්මය අහන්නට ලැබීම තුළ ඔබේ හිතේ කුසලය වැඩි දියුණු වෙන්න පුළුවන්. එතකොට නූපන් කුසල් ඉපදීමක් වෙනවා ඒතර. ඒ වගේම ඔබ බණ අහනකොට කලින් අහපුවත් ඔබට අහන්න ලැබෙනවා. ඒ අහපුවා මොකද වෙන්නේ? එතකොට අහපුවා අහනකොට උපන් කුසල් වැඩි දියුණු කරගෙන අර ධර්මඥානය තව තව වැඩි වෙනවා වෙන්න පුළුවන්. ඔය අතරේ ඒකට බාධා කරනකොට කවුරු හරි කෙනෙක් ඔබ ඒකෙන් කේන්ති ගිහිල්ලා හිත අවුස්සා ගත්තොත් මොකද වෙන්නේ? අන්න අකුසලයකුත් වෙනවා. එහෙනම් ඔබේ උත්සාහේ වීරය එතෙන්ටත් යොමු කරන්න ඕන. මොකද්ද ඒ? උපන් අකුසල් ප්‍රහාණය කරගන්නත් ඒක වීරයක් විදියට පාවිච්චි කරන්න ඕන. අන්න ඒ සඳහා ඔබ අවදියෙන් ඉන්න ඕන, සිහියෙන් ඉන්න ඕන. ඔන්න මගේ හිතේ දැන් මෙච්චර වෙලාවක් නොතිබිච්ච ක්ලේශයක් ආවා. ඒකට වැඩි දියුණු වෙන්න ඉඩ දෙන්න හොඳ නැහැ. ඒක අයින් කරගන්න ඕන කියන හැඟීමෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තේරුම් ගන්න ඕන පින්වත්නි, වීරය කියලා කියන්නේ මේ ලෞකික දේවල් සඳහාම භාවිතා කරන වීරයක්. මේක වීරිය සම්බොජ්ජංගය හැටියට හඳුන්වන්නේ නැහැ. විරිය සම්බොජ්ජංගයේ ඇවිල්ලා ඍජුවම ලෝකෝත්තර ධර්ම මාර්ගය විවෘත කරනු ලබන, ලෝකෝත්තර ධර්ම මාර්ගය විවර කරනු ලබන වීරයක් හැටියට ඔබ අපි තේරුම් ගැනීම වැදගත් වෙනවා. එතකොට දැන් ඔන්න ඔබ තේරුම් ගත්ත වීරයන් වර්ග 4ක් තියෙනවා. සතර සම්‍යක් ප්‍රධාන වීරය කියලා. ඒ සම්‍යක් ප්‍රධාන වීරයන් 4 විග්‍රහාත්මකව කියන්නේ කොහොමද කියලා දැනගත්තා. ඒ වගේම කෙටි වචන 4ත් ඔබ දැනගත්තා. දැන් පළවෙනි වීරය හැටියට කිව්වේ සංවර ප්‍රධාන වීරය කියන එකට, සංවරයෙන් පාලනය කරගත යුතු ස්වභාවය කියන එකයි. ඒතර මෙතන සංවරය කියලා කියන්නේ මොකක්ද? සංවරය සඳහා වීරය තියෙන්න ඕන කියන එකයි. මොන සංවරයද? ඉන්ද්‍රිය සංවරය. ඒතර ඉන්ද්‍රිය සංවරය තුළින් අපි මොකද්ද කරන්නේ? නූපන් අකුසල් නූපදවා සිටීමට වෑයම් කරනවා. පින්වත්නි, අපේ හිතේ කෙලෙස් ක්‍රියාත්මක වන අදියර ස්ටේජස් තියෙනවා 3ක්. ඒ අදියර 3ට අපි කියනවා අනුසය, පරියුට්ඨාන, වීතික්කම කියලා. අනුසය කියලා කියන්නේ කෙලෙස් නිදාගෙන තුනී වෙලා යට ගැහිලා තියෙන අවස්ථාව, නිද්‍රූපගත වෙලා තියෙන අවස්ථාව. දැන් මේ බණ අහන මේ මොහොතේ ඔබේ හිතේ කෙලෙස් ස්වභාවය ගැන ඔබ හිතන්න. මේ වෙලාවේ ඔබේ මගේ අපි හැමෝගෙම හිතේ කෙලෙස් යට වෙලා තියෙන. කෙලෙස් නැතිව නෙවෙයි. කෙලෙස් තියෙනවා, හැබැයි තුනී වෙලා නැහැ කියන හිතන තරමට. ඒකට කියන්නේ අනුසය ක්ලේශ කියලා. දෙවැනි අවස්ථාවට කියනවා පරියුට්ඨාන අවස්ථාව කියලා.
පරියුට්ඨාන කියන්නේ මොකද? අර නිදාගෙන ඉන්න කෙලෙස් නැගිටින අවස්ථාව. කැකෑරෙමින් ඇතුලේ නැගී සිටින අවස්ථාව. තුන්වෙනි අවස්ථාව තමයි භයානක. ඒ මොකද ඒ අවස්ථාවට කියන්නේ වීතික්කම කියලා. වීතික්කම කියන්නේ කෙලෙස් පිටාරා ගලා යන අවස්ථාව. කොහොමද හිතේ තියෙන කෙලෙස් පිටාරා ගලා යන්නේ? කයින් සහ වචනය. නරක වචන කියලා නරක ක්‍රියාකාරකම් කරලා අපි අන්න අර හිතේ තියෙන කෙලෙස් සමාජගත කරනවා. එහෙනම් අපේ වගකීමක් තියෙනවා කුමක්ද? මෙන්න මේ කෙලෙස් සමාජගත කරන එක නවත්තන්න. නේද? එතකොට ඒ කෙලෙස් සමාජගත කරන එක නවත්වන්න වීරයක් තියෙන්න ඕන. කොහොමද කෙලෙස් සමාජගත වෙන්නේ? කයිනුයි වචනේනුයි. ඇයි සමාජගත උනේ? නිදාගෙන ඉන්නේව නැගිට්ටව ගත්ත නිසා. ඒ නිසා අපි අන්න ඒවා පාලනය කර ගැනීම සඳහා සංවරයෙන් ප්‍රහාණය කළ යුතු කියන මෙන්න මේ වීරය, සංවරප්‍රධානය කියන වීරය අනිවාර්යයෙන්ම පුරුදු කළ යුතු වෙනවා. එතකොට පින්වත්නි, දැන් අපි තේරුම් ගත යුතු දෙයක් තමයි මේ අනුසය, පරියුට්ඨාන, වීතික්කම කියලා අවස්ථා තුනක් තියෙනවනේ. මේ අවස්ථා තුනෙන් භයානකම අවස්ථාව තමයි වීතික්කම අවස්ථාව. වීතික්කම කියලා කියන්නේ හිතේ කෙලෙස් කයින් වචනෙන් එළියට දාන අවස්ථාව. එතකොට අන්නේ අවස්ථාව පාලනය කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංවරප්පදානය. සංවරප්පදානය කියලා කියන්නේ මොකද්ද? සංවරප්පදානය කියලා කියන්නේ සංවර කිරීමෙන් පාලනය කළ යුතු කෙලෙස් පාලනය කර ගැනීම සඳහා වීරය කරන එකට. එතකොට මෙන්න මේ සංවරප්පදානය තව විදිහකින් හඳුන්වනව නම් අපි කියන එකට මොකක් කියලාද? සීලය කියලා. දැන් සිල් සමාදන් වුණාට පස්සේ කය වචනේ සංවරයිනේ. කය වචනේ සංවර වුණාම මොකද වෙන්නේ? අර කෙලෙස් ඇවිසිලා එන එක නවතිනවා. කය වචනේ විතරක් නෙවෙයි හිතත් සංවර කර ගැනීම වැදගත්. කෙලෙස් ඇවිසින එක නවත්තන්න. අන්න ඒ සඳහා සීලය අත්‍යවශ්‍ය සාධකයක් හැටියට ධර්මයේ සඳහන් කරලා තියෙනවා. එතකොට දැන් සීල වර්ග කිහිපයක් තියෙනවා. මොනවාද සීල වර්ග කිහිපය? ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රත්‍ය සන්නිශ්‍රිත සීලය, ආජීව පාරිශුද්ධ සීලය කියලා සිල් වර්ග තියෙනවා හතරක්. මේ හතරට කියන්නේ චතු පාරිශුද්ධ සීලය කියලා. සිව් පිරිසිදු සිල්. එතකොට ප්‍රාතිමෝක්ෂ සංවර සීලයට අයිති වෙන්නේ අපි මේ සමාදන් වෙන පංච සීලය, පොයි දවසට සමාදන් අෂ්ටාංග උපෝසත සීලය, දස සිල් ආදී උපසම්පදා සිල් ආදී සිල්. එතකොට අන්න ඒ සිල් වලින් අපි සමාදන් වෙනවා. මම මේ ක්‍රියාකාරකම් වලින් වළකිනවා. පානාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී ආදී වශයෙන් කියමින් මේකෙන් වළකිනවා, මේ සත්තු මරණ එකෙන් වළකිනවා, හොරකම් කරන එකෙන් වළකිනවා, කාමයේ වරදව හැසිරෙන එකෙන් වළකිනවා ආදී වශයෙන් වේරමණී කියන වචනේ පාවිච්චි කරලා පොරොන්දු වෙලා අපි ඒක සමාදන් වෙලා රකිනවා. එතකොට මේ වේරමණී කියන වචනයෙන් අපි වැළකිනකොට කයිනුයි වචනේනුයි කරන වැරදි පාලනය වෙනවා. එතකොට අන්න මෙතෙක් කල් අපි කයින් වචනෙන් යම්කිසි පාපක ලාමක ක්‍රියාවක් කරලා තිබ්බේ නැත්නම් ඒව කරන්න නැතුව ඉන්නවා. එතන තමයි ඒක තමයි මෙතෙන්දී අවශ්‍ය දේ. ඉගැන්වෙන දේ. දැන් මෙතෙක් කල් කවුරු හරි කෙනෙක් සත්තු මරලා නැති වෙන්න පුළුවන්. ඒතර පානාතිපාතා වේරමණී සිල්පදේ සමාදන් වෙච්ච කෙනා හිතනවා මම මෙතෙක් කල් සත්තු මරලත් නැහැ. මම මේ වගේ සීල සමාදානයක ඉන්නේ. ඒ නිසා මරන්න අවස්ථාවක් ආවත් මම මරන්නේ සතෙක් මරන්නේ කියන අදිෂ්ඨානය යට තියෙනවා. අන්න සංවරප්පදාන. ඒතර ඒ සීලය තුලින් එයා වීරයවන්ත වෙලා උත්සාහවත් වෙලා අර සීලය මතක් කරගෙන අර සතුන් මරණ චේතනාව පාලනය කරගන්න.
ඒතර වීරය කියලා කියන්නේ චෛතසිකයක් නේ. ඒ චෛතසිකයෙන් චෛතසිකයක් පාලනය කරන. මොකද්ද චෛතසිකය? ඡන්දය සහ ද්වේෂය. ඡන්දය කියලා කියන්නේ කැමැත්ත, ද්වේෂය, පටිඝය, තරහ කියන එක. දැන් සත්තු මරන්න උපකාර වෙන සිතිවිලි දෙකනේ. දැන් ඔබෙන් ඇහුවොත් කවුරු හරි ඇයි ඔබ සත්තු මරන්නේ කියලා. ඔබ කියයි කේන්තියට එහෙම නැත්නම් වෙනත් හේතුවක් කියයි. හැබැයි හරියට බැලුවොත් මරන්න හේතු වෙන්න මුල් වෙන අකුසල සිතිවිලි තුනයි. අකුසල මූලයන් තුන තමයි මුල් වෙන්නේ. පළවෙනි එක තමයි මරුවාම පව් සිද්ධ වෙනවයි කියලා දන්නේ නැතිකම, මෝහය. ඊට පස්සේ ඒ දන්නේ නැතිකමම පදනම් කරගෙන ඇති වෙනවා කැමැත්තක්, ඡන්දය. සතු මරන්නේ මොකක් නිසාද? මරන්න තියෙන කැමැත්ත නිසා. ඊට පස්සේ ඒ සඳහා අවශ්‍ය කරන උපක්‍රම යොදලා අර සතාව මරනවා. මරණ වෙලාවේ ඇති වෙන්නේ ද්වේෂය. ඒතර පාණාතිපාතා වේරමණී කියන මේ සිල්පදයෙන් සංවර වෙච්ච කෙනා මොකද කරන්නේ? එයා අර කියන මෝහයත් යටපත් කරගන්නවා. ඒ වගේම එයා අර තියෙන සිල් සමාදන් වීම තුල කැමැත්තත් අතහැරලා දානවා. සතු මරන්න තියෙන. ඒ වගේම ද්වේෂයත් පාලනය කරගන්නවා. අන්න ඒ සීලය සමාදන් වුණත් එක්කම සීල සංවරය ඇති කරගත්තත් එක්කම එයාගේ හිතේ පාපක ලාමක අකුසල ධර්මයන් නැති වෙනවා විතරක් නෙවෙයි අර පාපී ක්‍රියාවන්ද නැති වෙලා යනවා. ඒතර ඔන්න වීරය තියෙන්න ඕන කුමකටද? වීරය තියෙන්න ඕන වැඩ දෙකකට. අකුසල් දුරු කරන්නත් වීර තියෙන්න ඕන, පව් දුරු කරන්නත් වීර තියෙන්න ඕන. ඒතර අකුසලයයි පවයි කියලා කියන්නේ දෙකක්. හැම අකුසලයක්ම පව් වෙන්නේ. හැබැයි හැම පවකම අකුසල් තියෙනවා. දැන් අකුසල් කියලා කිව්වහම ගත්තොත් අපි දන්නවා ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මූලයන් නේ. මේ අකුසල මූලයන් කෙනෙකුගේ හිතේ රහත් වෙනකම්ම තියෙනවනේ. දැන් මේ බණ අහන සිල්වන්ත ඔබගේ හිත තුල, මගේ හිත තුල උනත් ලෝභ, ද්වේෂ, මෝහ තියෙනවද නැද්ද? තියෙනවා. එතකොට ලෝභ, ද්වේෂ, මෝහ නැත්තම් මොකද වෙන්නේ? අපි ඔක්කොම රහත් වෙලානේ. ඒතර රහත් නොවන හැම කෙනාගේම හිතේ ලෝභ, ද්වේෂ, මෝහ කියන මේ අකුසල මූලයන් තියෙනවා. නේද? දැන් ලෝභ, ද්වේෂ, මෝහ දැන් තිබ්බයි කියලා දැන් අපිට පව් සිද්ධ වෙනවද? පව් සිද්ධ වෙන්නේ නැහැ. ඇයි පව් සිද්ධ නොවන්නේ? අපි ඒක ක්‍රියාත්මක භාවයට පත් කරලා නැහැ. අකුසලයන් කොහොමද ක්‍රියාත්මක භාවයට පත් කරන්නේ? අකුසලයන් ක්‍රියාත්මක කරන්නේ එක්ක සිතින්, එක්ක කයින්, එක්ක වචනයෙන්. එතකොට සිතින් ක්‍රියාත්මක කරන අවස්ථාවට තමයි පරියුට්ඨාන කියලා කියන්නේ. එතකොට කයින් වචනෙන් ක්‍රියාත්මක කරන අවස්ථාවට තමයි වීතික්කම කියන්නේ. අනුසය අවස්ථාවේදී පව් සිද්ධ වෙන්නේ නැහැ. අනුසය ක්ලේශ විතරයි. පවක් බවට පත් වෙන්නේ ඒක කායික, වාචසික, මානසික ක්‍රියාකාරකම් බවට පත් වෙනකොට. ඒතර මානසික ක්‍රියාකාරීත්වය තමයි පරියුට්ඨාන කියන්නේ. කායික, වාචසික ක්‍රියාකාරීත්වය තමයි වීතික්කම කියන්නේ. අන්න ඒ අවස්ථා තුනේදී තමයි පව් සිද්ධ වෙන්නේ. හිතින් පව් සිද්ධ වෙනවා, කයින් පව් සිද්ධ වෙනවා, වචනෙන් පව් සිද්ධ වෙනවා. එතකොට පව විතරක් නවත්තලත් මදි. පව නවත්ත ගන්න අපිට පුළුවන්කම තියෙන, කයින් වචනෙන් සිතින් කරන වැරදි නවත්තන්න පුළුවන්කම තියෙන. නමුත් අර හිතේ තැම්පත් වෙච්ච ඒවා හැමම තියෙනවනම් මොකද වෙන්නේ? අන්න අපි ආයි සසරට වැටෙනවා. අපි පව් කරපු නැති හින්දා දුගතිය කියන්නේ නැති වෙන්න පුළුවන්. පාප කර්ම රැස් වෙලා නැති නිසා. හැබැයි ක්ලේශ සිතිවිලි හිතේ තියෙන තුරාවට යාට සංසාරේ දිගටම සැරිසරන්න වෙනවා. එහෙනම් නිවන් මඟ ඉලක්ක කරගෙන වීරය කරන කෙනාගේ වීරය තිබිය යුත්තේ ලාමක පාපක ධර්මයන් නවත්තන්න විතරක් නෙවෙයි. අර අකුසල ධර්මයනුත් නවත්තන්න ඕන. අන්න ඒකට තමයි කියව අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුප්පාදාය කියන්නේ. නූපන් අකුසල ධර්මයන් නූපදවා සිටීම සඳහා වෑයම් කරන්න ඕන. අන්නේ වෑයමේදී අත්‍යවශ්‍ය කාරණයක් තමයි ඉන්ද්‍රිය සංවර සීලය කියලා කියන්නේ. මොකද ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ඉන්ද්‍රයන්ට රූපාදී අරමුණු ගෝචර වෙනකොට අන්න ඒ අරමුණු වල ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න යන්න හොඳ නැහැ. එහෙම අරමුණු වල ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න ගියොත් අර නූපන් අකුසල කියන අනුසය ක්ලේශ උපදින්න ගන්න පරියුට්ඨාන වෙනවා.
එතකොට කෙලෙස් ඔන්න අකුසල් පව් බවට පත් වෙනවා. එතකොට අකුසල් පව් බවට පත් කරගන්නේ නැතුව ඉන්න නම් මොකද්ද කරන්න ඕන? අර සියලු අරමුණු විදර්ශනානුවණින් දකින්න පුරුදු වෙන්න ඕන. ඒකට උත්සාහ කරන්න නිකම්ම කරලා බෑ. එතකොට අරමුණු ගත්තොත් දැන් අපි දන්නවා ඇහැ තියෙනවා, ඇහැට ගෝචර වෙන අරමුණ තමයි රූපය. එතකොට ඒ රූපය ත්‍රිලක්ෂණයෙන් දකින්න ඕන. මේ රූපය මොහොතක් පාසා ඇතිව නැතිව යනවා කියලා දකින්න ඕන. ඒ රූපය ගෝචර වෙච්ච ඇහැද මොහොතක් පාසා ඇතිව නැතිව යනවා කියලා අනිත්‍ය විදිහට දකින්න ඕන. ඒ ඇහැ ඇසුරෙහි ක්‍රියාත්මක වෙන චක්කු විඥාණයද මොහොතක් පාසා ඇතිව නැතිව යනවා කියලා තේරුම් ගන්න ඕන. ඒ චක්කු විඥානයයි ඇහැයි රූපයයි තුනම එකතු කරන චක්කු සම්පස්සයද මොහොතක් පාසා ඇතිව නැතිව යනවා කියලා තේරුම් ගන්න ඕන. ඒ චක්කු සම්පස්සේ නිසා හටගත්තා වූ සැප හෝ දුක් හෝ සැප දුක් නැති මධ්‍යස්ථ හෝ වේදනාවක් වුණාද අන්න චක්කු සම්පස්සජා වේදනාවද මොහොතක් පාසා ඇතිව නැතිව යනවා කියලා තේරුම් ගන්න. එහෙම තේරුම් ගත්තනම් මේ අනිත්‍යතාවය තේරුම් ගත්තනම් අන්න ඒ වේදනාව හමුවේ තණ්හාවෙන් බැඳෙන්නේ නැහැ. ද්වේෂයෙන් ගැටෙන්නේ නැහැ. මෝහේ මුලා වෙන්නේ නැහැ. ඇයි? මේ සියලු දේ අනිත්‍යයි කියලා තේරුම් ගත්ත නිසා. එතකොට ලෝභ ද්වේෂ මෝහ ඇති වෙන්නේ නැත්නම් ඒ තුල නූපන් අකුසල උපදින්නේ. නූපන් අකුසල උපදින්නේ නැති වුනහම මොකද වෙන්නේ? අකුසල ධර්මයන් තියෙන ඒවා ටිකෙන් ටික තුනී වෙලා යනවා. අන්න ඒක තමයි වීරය කියලා කියන්නේ. සංවරප්පදාන වීර. ඉන්ද්‍රිය සංවරය තුළින් නූපන් අකුසල් නූපදව ගන්නත්, උපන් අකුසල් ප්‍රහාණය කරන්නත් අපි වෑයම් කිරීම වැදගත් වෙනවා. එතකොට දැන් දෙවනි ව්‍යායාමය කියලා කියන්නේ පහානප්පදානනේ. පහානප්පදානයෙන් කරන්නේ උපන් අකුසල් ප්‍රහාණය කිරීම. ඒතර උපන් අකුසල් විතරක් නෙවෙයි උපන් පාපක ධර්මයනුත් ප්‍රහාණය කරන්න ඕනේ. ඒකට කියන්නේ පහානප්පදාන කියලා. මෙතෙන්දී බුදු පියාණන් වහන්සේ අවධාරණය කරනවා උපන් අකුසල් කියලා කිව්වහම අර පරිඋත්ථාන වෙච්ච සිතිවිලි තුනක් ගැන. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන මෙන්න මේ ලාමක අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්න. එතකොට ඒ ලාමක අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම සඳහා ඒ මොකද කරන්න ඕන? හිත හොඳට කුසල නිමිත්තක පිහිටුවන්න ඕන. සමාධිය හොඳින් වඩන්න ඕන. එතකොට සමාධිය හොඳින් වඩනකොට අර කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන විතර්ක සිටිවිලි හිතේ ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ සඳහාත් අපි වෑයම් කරා. මගේ හිතේ කාම විතර්ක දුරු වේවා, ව්‍යාපාද විතර්ක දුරු වේවා කිය ප්‍රාර්ථනා කර කර හිටිට දුරු වෙන්නේ නැහැ. ඒක තේරුම් අරගෙන අදිෂ්ඨාණයෙන් අපි ඒක නවත්තන්න ඕන. ඔන්න දැන් මගේ හිතේ කාම විතර්කයක් ඇති වුණා. මේ කාම විතර්කය ඇති වෙන්නේ මෙන්න මේ අරමුණු නිසා. ඒ නිසා මම මේක අසුභය මෙනෙහි කරනවා කියලා. කාම අරමුණු හමුවේ ඒකට ප්‍රතිවිරුද්ධ කුසලයේ හිතර ගන්න ඕන. එතකොට තමයි ඒක ප්‍රහාණය කරගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතුව නිකම්ම ප්‍රාර්ථනා කරාට ප්‍රහාණය වෙන්නේ නැහැ. දැන් ව්‍යාපාදය කියලා හිතන්න ඕන ව්‍යාපාද අරමුණක් හිතට ව්‍යාපාද සිතිවිල්ලක් විතර්කයක් ආවා. ඒ කියන්නේ තරහක්නේ. ඔන්න දැන් මගේ හිතේ තරහක් ආවා කියලා දැනගන්න ඕන. ඊට පස්සේ මොකද කරන්න ඕන? උපන් අකුසල් ප්‍රහාණය කරන්නනේ වෑයම් කරන්න ඕන. දැන් මේ පහානප්පදානිය. එහෙනම් බලන්න ඕනේ ඒකට ප්‍රතිවිරුද්ධ කුසලයේ මොකද්ද? ව්‍යාපාදයට ප්‍රතිවිරුද්ධ කුසලයේ අව්‍යාපාදේවත් මෛත්‍රිය කියලා දැනගන්න ඕන. ඒතර මෛත්‍රිය කියන මේ සමත භාවනා නිමිත්ත මුල් කරගෙන උන භාවනාව. ඒ මෛත්‍රිය පුරුදු කරනවා. ඒ මෛත්‍රී පුරුදු කිරීම තුළ මොකද වෙන්නේ? දන්නේ ටිකෙන් ටික අර පුද්ගලයාගේ හිතේ තියෙන අර ද්වේෂය, ව්‍යාපාදය යට වෙලා යනවා. ප්‍රහාණය වෙලා යනවා. අන්න ඒක තමයි මෙතෙන්දී පහානප්පදාන කියන වචනෙන් හඳුන්වනු ලබන්නේ. එතකොට ඒ සඳහාත් අපි මහන්සි වෙන්න ඕන. එතකොට උපන් අකුසල් කියන එකකින් අදහස් කරන්නේ අර පරිඋත්ථාන අවස්ථාවේ තියෙන අකුසල් ප්‍රහාණය කර ගැනීම සඳහා වෑයම්. එතෙන්දී අපි භාවනාව සමත භාවනාවවත් චිත්ත සමාධිය පාදක කරගන්නවා. ඒ තත්වය ඇති කරගන්න. ඊළඟට භාවනප්පදාන තුන්වෙනි වීර්ය. දැන් ඔන්න අපි අපේ හිතේ තිබිච්ච
අකුසල ධර්මයන් ප්‍රහාණය කළා. දැන් තිබිච්ච නරකේව ප්‍රහාණය කළා විතරක් මදිනේ. ඊට පස්සේ මොකද කරන්න ඕන? හොඳ ඒවා අලුතින් තව තව උපදව ගන්න ඕන. අවබෝධයට උපකාර වන සුළු සිතිවිලි හිත තුල වර්ධනය කරගන්න උපදවා ගන්න ඕන. අන්න එකට කියන්නේ භාවනප්පදාන. භාවනා කියන වචනේ තේරුම මොකද්ද? වඩනවා, දියුණු කරනවා, වැඩි දියුණු කරනවා කියන එක. එතකොට අන්නේ භාවනාව ගැන සඳහන් කරනකොට බුදු පියාණන් වහන්සේ අවධාරණය කරන්නේ මේ සප්ත බෝධ්‍යංග ධර්ම වඩන එක ගැනයි. ඉද භික්ඛවේ භික්ඛු විරිය සම්බොජ්ජංගම් භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වොස්සග්ග පරිණාමෙන් ආදී වශයෙන් සඳහන් කරනවා. වීරය ගැන විතරක් නෙවෙයි සති ධම්ම විචය විරිය පීති පස්සද්දි සමාධි උපේක්ඛා කියන මේ සප්ත බෝධ්‍යංග ධර්මම දිනු කරනවා. කොහොමද? අර කෙලෙස් රහිත ස්වභාවයෙන් යුතුව කෙලෙස් වලින් නිරුද්ධ වෙච්ච ස්වභාවයෙන් යුතුව මේ බෝධ්‍යංග ධර්ම හොඳට පුරුදු කරනවා. අන්න එහෙම පුරුදු කරනකොට මොකද වෙන්නේ? නූපන් කුසල් හිත තුළ වැඩෙන්න ගන්නවා. ඒක තමයි භාවනා ප්‍රධාන කියන කුසලය වැඩිම තුළ අන්න පුළුවන්කම තියෙනවා තමන්ට ආර්ය සත්‍ය අවබෝධයට සමීප වීමට. ඉතින් ඒ භාවනා ප්‍රධාන කියන වචනේ ඉතින්දි පාවිච්චි කරන්න. ඊළඟ කාරණාව තමයි අනුරක්ඛන ප්‍රධාන. දැන් අපි මේ කියන සප්තබෝධ්‍යංග ධර්ම බොහොම ආයාසයෙන් අමාරුවෙන් හිතට අරගෙන පුරුදු කරන්න පටන් ගත්තනේ. එහෙම පුරුදු කරන්න පටන් ගත්ත දේ මොකද වෙන්නේ? හොඳින් රැක ගන්න ඕන. ඒකට තමයි කියන්නේ උපන් කුසල් වැඩි දියුණු කර ගැනීම සඳහා වෑයම් කරනවා කියන එක. මේ කුසලය කියන එක පින්නතුනේ ලේසියෙන්ම හිතේ රැඳී පවතින්නේ නැහැ. අපි දීර්ඝ කාලයක් තිස්සේම පුරුදු වෙලා තියෙන ඉන්ද්‍රියන් සංතරපණය කරන්න. ඇහැට පේන රූප වලින් සතුටු වෙන්න, කනට ඇහෙන ශබ්ද වලින් සතුටු වෙන්න. ওই විදිහට ඒ ඉන්ද්‍රියන් සංතරපණය කරන්න තමයි පුරුදු වෙලා තියෙන්නේ. ඒ සංතරපණය හමුවේ ඒවට කැමැත්ත හමුවේ අකමැති දේවල් ලැබී යනකොට ඇති වෙන්නේ ගැටීම්. එතකොට අපේ හිත වැඩියෙන්ම නැඹුරු වෙලා තියෙන්නේ ඇලීමටයි ගැටීමටයි. එහෙම නැත්නම් කෙලෙස් වලට. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ධර්මය අවධානය කළ දෙන්නේ මානසං පාප සම්නින්නං. මේ හිත කියලා කියන්නේ පවට නැඹුරු වෙච්ච එක, නිතරම පවට බර එකක්. එහෙම හිතක් කුසලයට නැඹුරු කරලා කුසලයේ පිහිටුවා ගැනීම ආයාසයෙන් කළ යුත්තක් වගේම කුසලයේ පිහිටුවාගත්ත සිත දිගටම කුසලය තුල පවත්වාගෙන යන්නත් වීරය කරන්න ඕන. දැන් ඔය සමහරව ඉන්නවනේ වැඩක් පටන් අමාරුවෙන් ආයාසෙන් ආරම්භ කරනවා. හැබැයි ඒක දිගට පවත්වාගෙන යන්න උත්සාහයක් නැහැනේ. අන්න ඒ තුල පිරිහිලා යනවා. එතකොට අනුරක්ඛන ප්‍රදාන කියලා කියන්නේ දැන් කවුරු හරි කෙනෙක් ආයාසයෙන් හිත තුල අර සප්ත බෝධ්‍යංග ධර්ම දියුණු කිරීම තුළ අපි හිතමු හිතේ යම්කිසි සමාධි මට්ටමක් ඇති කරගත්ත කියලා. ඒ සමාධියෙන් පිරිහෙන්නේ නැතුව විදර්ශනා පාදක කරගෙන හොඳට භාවනාවට නැඹුරු වෙන්න ඕන. එතකොට විදර්ශනා නුවණින් කවුරු හරි කෙනෙක් භාවනා කරනකොට අන්න එයාට පුළුවන්කම තියෙන මේ සියලු සංස්කාර ධර්මයන් පිළිබඳව යථාභූත ඥාන දර්ශනය ඇති කරගන්න. ඒ මොකද යථාභූත ඥාන දර්ශනය කියන්නේ? ඇත්ත ඇති හැටියෙන් දැකීම කියන්නේ මොකද්ද? ත්‍රිලක්ෂණය දකින්න පුළුවන්. මේ සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි, දුකයි, අනාත්තයි කියන தത്വයේ තේරුම් අරගෙන ප්‍රඥාව උපදව ගන්න පුළුවන්. ඒ ප්‍රඥාව උපදවා ගැනීම තුළ මොකද වෙන්නේ? අර අනුසය වශයෙන් යට ගැහිලා තියෙන කෙලෙස් තේනවනේ. අන්නේ කෙලෙස් සියල්ලද සමූල ඝාතනය කර මූලෝත්පාටනය මුලින්ම උගුලා දැමීමට හැකියාව ලැබෙනවා. ඉතින් ඒ සඳහා මොකද්ද කරන්න ඕන? අර සප්ත බෝධ්‍යංග ධර්මවල දේශනා කරපු විදිහට සමාධිය උපදවාගෙන ඒ සමාධියෙන් පිරිහෙන්නට නොදී ඒ සමාධිය දිගටම පවත්වාගෙන රැකගෙන ආරක්ෂා කරගෙන එය විදර්ශනාවට හරවලා විදර්ශනා භාවනාවද හොඳින් හිත තුල පුරුදු කරන්න ඕන. අන්න එහෙම හිත තුල පුරුදු කරාම දැන් ලාමක පාපක අකුසල
පාපක ධර්මයන්ගෙන් හිත මුදවාගෙන තියෙනවා. අකුසල ධර්මයන්ගෙන් හිත මුදවා ගැනීමට හැකියාව තියෙන. අකුසල කියන්නේ අර අනුසය ක්ලේශයන්ගේ. අන්නේ ක්ලේශයන්ගෙනුත් හිත මුදවා ගැනීමට නම් ආයාසින් ඇති කරගත්ත කුසල ස්වභාවය සමාධිමත් ස්වභාවය දිගට පවත්වාගෙන විදර්ශනාවම වඩන්න පුරුදු කරන්න ඕන. අන්නේ සඳහා කවුරු හරි කෙනෙක් වෑයම් කරනවා නම් උත්සාහවත් වෙනවා නම් ඒ තැනැත්තා හොඳින්ම නිවන ඉලක්ක කරගෙන වීරය කරපු කෙනා බවට පත්වෙන. යාට විරිය සම්බොජ්ජංගය වැඩුණා වෙනවා, දියුණු කළා වෙනවා. එයා නිවන් මගේ ඉදිරියට ගමන් කරන බොහෝම වටිනා පුද්ගලයෙක් බවට පත්වෙනවා. ඒ නිසා නිවන් සුව සාක්ෂාත් කරන්න තිබිය යුතු අත්‍යවශ්‍ය සාධකයක් තමයි මේ වීරිය කියන එක තේරුම් අරගෙන අන්නේ වීරිය ඉතාම හොඳින් පුරුදු කරන්න. ඒ සඳහා අවශ්‍ය කරන හැම ආකාරයකම වීරියක් ඔබ තුළ තිබිය යුතු. විශේෂයෙන්ම කෙලෙස් නසන නික්ලේශී ස්වභාවයට පත්වෙන්නට අවශ්‍ය වීරයයි, ලෝකෝත්තර තත්ත්වයට පත්වෙන්නට අවශ්‍ය වීරයයි ඔබ පුරුදු කළ යුතු. ඒ සඳහා පුළුවන් තරම් සංවරප්පදානය කියපු විදිහට ඉන්ද්‍රිය සංවර සීලයෙන්, ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සිල්වත් වෙලා නූපන් අකුසල් උපදවා ගන්නේ නැතුව ඉන්න වෑයම් කරන්න. උපන් අකුසල් ප්‍රහාණය කර ගැනීම සඳහා වෑයම් කරන්න. ඒ සඳහා පහනප්පදානය කියපු විදිහට ප්‍රහාණය කරන්න, හිතේ තියෙන කාමාදී විතර්ක සිතිවිලි දුරු කරන්න වෑයම් කරන්න. ඒ වගේම සප්තබෝධ්‍යංග ධර්ම වඩන්න, ඒ ප්‍රතිවිරුද්ධ කුසලයේ වඩන්න. ඒ සඳහා භාවනා ප්‍රධාන කියන ස්වභාවය ඇති කරගන්න. ඒ තුලින් ඇති කරගන්න චිත්ත සමාධිය දිගින් දිගටම රැකගෙන සමාධිමත් වූ හිතෙන් විපස්සනා නුවණ පහළ කරගෙන අනුරක්ඛන ප්‍රධානයෙන් යුතුව වීරය වඩන්න වෑයම් කරන්න. ඒ සඳහා මේ වෙසක් සමයේ සිදු කළ මේ අනුශාසනාව ඔබට උපකාරයක්ම වේවායි අපි ඊට සිතින් ප්‍රාර්ථනා කර සිටිනවා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානිසංසයෙන් හැමත උතුම් නිවන් සුව සැලසේවා. සදහැවත් පින්වත්නි, අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරා කටයුතු කළේ ඔස්ට්‍රේලියාවේ පදිංචි අංජලි වික්‍රමරත්න, නිහාල් වික්‍රමරත්න දෙපළ සහ දූ දරුවන් විසින් අරමුණු වශයෙන් තබාගෙන තිබෙනවා. ධර්මයේ ශ්‍රවණය කරන ලෝවැසියන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම මෙම ධර්ම දානමය කුසලයේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කිරීම. ධර්ම දානමය කුසලය මව් බිමෙහි ජීවත් වෙන සියලු සත්වයන්ට නිදුක් නිරෝගී සම්පන්නිය පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දේශකයාණන් වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නයට නිවන් සුව අවබෝධ කර ගැනීම පිණිස මේ ධර්ම දානමය කුසලී වහල් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එමෙන්ම ජයමග නාලිකාවේ ආරම්භක නිර්මාතෘවර උඩුදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ ඇතුළු සීල දෙනාට කාර්ය මණ්ඩලයට සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දායකත්වයේ උසුලා කටයුතු කළ පින්වත් අංජලි වික්‍රමරත්න මහත්මණියගේත් නිහාල් වික්‍රමරත්න මහත්මයාගේ දරුවන්ගේ සිතැඟි සිතුම් පැතුම් බලාපොරොත්තු සියල්ල එලෙසින්ම ඉෂ්ට වේවා කියලා අපි බොහොම හෘදයාංගම ප්‍රාර්ථනා කරනවා. මේ උදාාරතර ධර්ම දානමය කුසල බලයෙන් පරලෝසපත් සියලු ඥාතීහු සුවපත් වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින් කැමති සියලු දෙවියෝත් පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ දේවාශීර්වාදයේ රැකවරණය පින්වත් ඔබ සෑම සියලු දෙනාට එක ලෙසින්ම සලසත්වා කියලා අපි ප්‍රාර්ථනා පූර්වකව පින් අනුමෝදන් කරනවා. මේ උතුම් කුසල් බලෙන් පින්වත් ඔබ සෑම සියලු දෙනාට මෙලොව සුව වේවා, පරලොව සුව වේවා, හැකිතරම් ඉක්මනින් උතුම් නිවන් සුවත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.